Hallelujah. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. දෙවිඳුන් යහපත්, දෙවිඳුන් බලවත්, දෙවිඳුන් ප්‍රේමණීයයි. විශ්වයට වූ දෙවියන් වහන්සේ අනුම පුදුම වූ තැනන් වහන්සේ යහපත්, සර්ව පරාක්‍රම වූ සර්ව බලධාරී වූ සර්වවාස වූ දෙවියන් වහන්සේ මුළු මහිමයක් කවුරුන් නමස්කාරයක් වේවා. ඔබ සියලු දෙනා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් මේ උදෑසන අපි පිළිගන්නවා. දෙවියන් වහන්සේගේ කරුණාව කාරණ කොටගෙන පියාණන් වහන්සේගේ කරුණාව කාරණ කොටගෙන උන්වහන්සේ යහපත් හාලලූයා ඊයේ අදත් හෙටත් සෑමදාම දෙවිඳුන් යහපත් දෙවිඳුන් බලවන්තයි හාලලූයා උන්වහන්සේගේ ප්‍රේමය නිසා උන්වහන්සේගේ කරුණාව නිසා අද දවසේ අපි ඔබ මා පරම්පරාගත ශාප පාප වලින් මිදලා උන්වහන්සේ සන්තක දරුවන් වෙලා සිටිනවා හාලලූයා දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා අපි නමස්කාර කාලයකට යමු සේනාවල දෙවියන් වහන්සේට දෙවියන් වහන්සේගේ මුල් අරමුණ දෙවියන් වහන්සේ මේ මිනිස්යව මේ පොළොවට ජනිත කළ එකම අරමුණ ස්වාමීන් වහන්සේට ප්‍රශංසාවේ සෙනගක් එකතු කරගන්න මනුෂ්‍යයන් සපල වෙලා බෝ වෙලා වැඩිලා අවුන් සතුටෙන් ප්‍රීතියෙන් ඉඳලා මේ පොළවේ ලෙඩක් දුකක් නැතුව මරණය නැතුව ඔවුන් ලස්සන ජීවිතයක් ගත කරමින් ස්වාමීන් වහන්සේට ප්‍රශංසාවේ සෙනගක් ඇති කර ගන්නට. ඉතින් ඒකෙන් අපේ ආදිමව්පියන්ගේ වැරද්ද නිසා ඒක අපිට නැතිව ගියා. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත පැමිණිලා අපිව වෙනස් කරා. ඒ පාපෙන් ශාපෙන් අපව මුදව ගත්තා. උන්වහන්සේ ප්‍රශංසා කරාට. ඉතින් අපි පියාණන් වහන්සේ ප්‍රශංසා කරමු. උන්වහන්සේගේ ගුණ වර්ණනා කරමු. මන්ද ඔබට මවෙක් දෙන්න, ඔබට පියෙක් දෙන්න දෙවියන් වහන්සේගේ කරුණාවයි. හාලලූයා. මවෙක් පියෙක් දෙන්නට අපට කරුණාවන්ත වූ දෙවියන් වහන්සේ තුල අම්මගේ තාත්තගේ දෙන්නගේම ප්‍රේමය තිබෙනවා. හාලලූයා. මවකගේ උණුසුම පියෙකුගේ රැකවරණය දෙවියන් වහන්සේ සාන්තකයි. ඉතින් අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන දෙමාපියන් සහෝදර සහෝදරයන් විචක වෙනස් වෙනවා. අපේ වරදක් වෙන්න පුළුවන් නැතුව වෙන්නට පුළුවන් විචක වෙනස් වෙනවා. තව විචක යාළුවෝ, තව විචක ආදරේ, තව විචක කේන්ති. ඔය ආකාරයට තමයි පොළවේ මාංශිකව අපිට ලැබිලා තියෙන ප්‍රේමණීය අපේ දෙමාපියන් සහ නෑහිත මිතුරාදීන් සහෝදර සහෝදරයන් ස්වාම පුරුෂ භාර්යාව දරුවන් වේවා ඕනම කෙනෙක්. නමුත් සේනාවල දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඒ ආකාරයෙන්ම තියෙනවා. ඉතින් ඔබට මට ප්‍රශ්නයක් තිබෙන්නට පුළුවන් පියාණන් වහන්සේගේ ප්‍රේමය ඒ ආකාරයෙන්ම තිබෙනවා නම් ඇයි මේ පොළවේ මේ වැනි කාරණාවල් ඒක වෙනම ඉගැන්වීමක් අපි ඒකට පසු කාලීනව යමු. නමුත් මම ඔබට ප්‍රශංසාවට දෙවියන් වහන්සේට එකතු කරන්නට යනවා. ඉතින් අපි ප්‍රශංසා කළ යුතුයි. අපිට දුන්න නෑහිත මිතුරන් නිසා අම්මා තාත්තා නිසා උන්වහන්සේ අපේ මව හා පියාව සිටින නිසා ගුරුවරයාව සිටින නිසා උන්වහන්සේ අපේ වෛද්‍යවරයාව සිටින නිසා උන්වහන්සේ අපේ නඩුකාරයාව සියල්ලෙන් සියල්ල උන්වහන්සේ බැවි අපි උන්වහන්සේ ප්‍රශංසා කරමු හාලලූයා රජුන්ගේ රජු දෙවියන් ස්වාමිනේ ඔබට ප්‍රශංසාව ඔබට මහිමය වේවා ඔබට ගෞරව වේවා දෙවිඳුනි ඔබ යහපත් වූ දෙවියන් වහන්සේ ඔබ බලවන්ත වූ දෙවියන් වහන්සේ ඔබ මෙන් දෙවි කෙනෙක් නෑ ඔබ හැරුණකොට වෙන දෙවි කෙනෙක් නෑ ඔබ පමණක්ම දෙවිඳුන් බැවින් අපි ඔබ නම දිනවා අපි ඔබට ගෞරව කරනවා අපි ඔබට ස්තුතිවන්ත වෙනවා දෙවිඳුනි ඔබ වහන්සේ අපව ජීවත් කරලා තිබෙන නිසා අප තුළ ජීවන හුස්ම තැබුවා වූ තැනන් වහන්සේ ඔබට ස්තුති වේවා ඔබට මහිමය වේවා ඔබට ගෞරවය වේවා ඔබට නමස්කාර වේවා දෙවියන් පියාණනි ඔබට ස්තුතිවන්ත වෙන ඔබේ ප්‍රේමය සිහි කරමින් ඔබට ගෞරව කරනවා මේ උදෑසන ඔස්සවන්ට වචන එකම නාමය නමුදින්ට වචන එකම නාමය ඔබේ නාමයයි ඔබට නමස්කාරය හාලලූයා ඔබ යහපත් රජතුමනි ඔබ යහපත් ඔබ බලවත් ඔබ උතුම් ඔබ උසස් තැනන් වහන්සේ ඔබට ප්‍රශංසා වේවා ඔබ ශුද්ධයි ඔබ බලවත් ඔබ යහපත් ඔබ උතුම් උසස් තැනන් වහන්සේ බැවින් ඔබට ගෞරව කරමි ඔබට ප්‍රශංසා වේවා හාලලූයා අපි උන්වහන්සේව ගායනාවකින් උසස් කරමු මුළු හදවතින් අපි ගායනා කරමු දෙවියන් වහන්සේට හාලලූයා අම්මා මාගේ ඔබමයි පියාණනි නිරන්තරේ හාලලූයා අපි ගායනා කරමු දෙවියන් වහන්සේට නිරන්තරේ
දැනුණාදරේ නිරන්තරේ නිරන්තරේ දැනුණාදරේ නිරන්තරම් 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 අම්මා මගේ ඔබමයි ස්වාමිනි නිරන්තරේ අවලුයා අම්මා මගේ ඔබමයි පියාණනි නිරන්තරේ ගලන කඳුලැලි අතරින් සිනාසෙන නිරන්තරේ ආදරෙන් ඔබ තුරුලේ සිටියා නිරන්තරේ මට ඔබ නැති දවසේ තනිකම දැනුණා නිරන්තරේ මට ඔබ නැති දවසේ තනිකම දැනුණා නිරන්තරේ 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 දැනුණාදරේ නිරන්තරේ නිරන්තරේ දැනුණාදරේ അമ്മയപ്പനുണ്ട് നൻപേ നിരന്തരം മാറുമുലകൈ മാറാവേ ഉരുവേ നിരന്തരം ഇന്നേ വാഴ്വിൽ മറുമേ இருப்பது நிரந்தரம் நான் வாழ்ந்து பின்பு உன்னில் உயர்ப்பது நிரந்தரம் நான் வாழ்ந்து பின்பும் உன்னில் உயர்ப்பது நிரந்தரம் 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 நீயே நிரந்தரம் 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 நீயே நிரந்தரம் வேதனாவின் හදවත බිඳුනා වරින් වරේ වේදනාවෙන් හදවත බිඳුනා වරින් වරේ ආදරේ මම යදිමින් හැඬුවා සැරින් සැරේ ආදරේ මම යදිමින් හැඬුවා සැරින් සැරේ ජීවිතේ දුක රහසින් දැරුවා නිරන්තරේ ජීවිතේ දුක රහසින් දැරුවා නිරන්තරේ හරියාදරින් නොබේ වචනය ඇසුනා එමින් සැරේ හරියාදරින් නොබේ වචනය ඇසුනා හිමින් සැරේ හලෙලුයා හලෙලුයා දෙවිඳුනි ස්වාමිනේ ඔබට ස්තුතියි දෙවිඳුනේ ආදරේ සොයමින් අපි කොච්චර තනි වෙලා කොච්චර ප්‍රශ්න මැද්දේ අපි සිටියද මගේ දෙවියන් වහන්සේ ස්වාමිනේ ඔබේ ආදරේ ලැබුණාට පස්සේ අපි සම්පූර්ණ ආදරයක ලැබුණාය කියලා අපේ හදවතට දැනෙනවා ස්වාමිනේ ඔබ වහන්සේට ස්තුති කරනවා මේ උතුම් අපරිමිත ප්‍රේමය අප වෙනුවෙන් කළා වූ දෙවියන් වහන්සේ ඔබට ස්තුති වේවා தாயின் அன்பு சேர்த்து இங்கே நிரந்தரம் தாயும் தந்தையும் எம்மக்கு நீயே நிரந்தரம்
வாழ்வில் நம்பிக்கை நீயே நிரந்தரம் நான் சாயும் போது காப்பது நீயே நிரந்தரம் நான் சாயும் போது காப்பது நீயே நிரந்தரம் 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 நீயே நிரந்தரம் 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 நீயே நிரந்தரம் ஆதிபியவோ ஆதம் வெப்புரு பாவின்லுவே ஆதிபியவோ ஆதம் வெப்புரு பாவின்லுவே वेदनावे मरणय पोलोवे चांदित कले वेदनावे मरणय पोलोवे चांदित कले मरणय मेरुवा स्नेहस पिदुवा समिंदु मगे मरणय मेरुवा स्नेहस पिदुवा येसु मगे यालि स्वार्गयेदि दुर्गुलु एरुना कुरुस गसे यालि स्वार्गयेदि दुर्गुलु एरुना कुरुस गसे செல்வர்கள் பலரும் நிம்மதியில்லை நிரந்தரம் பதவிய புகழும் தருவாய இருப்பது நிரந்தரம் செல்வர்கள் பலரும் இன்பக்கினியே நிரந்தரம் பதவிய புகழும் தருவது இல்லை நிரந்தரம் நில்வாழ்வென்றும் நிஜமான நீயே நிரந்தரம் நில்வாழ்வென்றும் நிஜமான நீயே நிரந்தரம் அதிவிலையாக இனி நீ உன்னில் பாய் நிரந்தரம் அதிவிலையாக இனி நீ உன்னில் பாய் நிரந்தரம் 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 நீயே நிரந்தரம் உம்மையப்பன் நொந்து நண்டே நிரந்தரம் மாறும் உலகை மாறாவே உறவே நிரந்தரம் இன்மை வாழ்வில் மாறுமையிருப்பது நிரந்தரம் நான் வாழ்ந்த பின்பு உன்னில் உயர்ப்பது நிரந்தரம் அம்மாமாகே உபமாய் பியான நிரந்தரே गालन कांदोलेली अतरिन सिनासन निरंतरे आदरिन नुब तुरुले सिटिया निरंतरे मट उब नेति दावसे तानी काम देनुना निरंतरे हालेलुया देविंदुनी ओबे नमस्कार स्वामी ओबे प्रेमेने सास्तुति करडम स्वामिने आदम कर्मको चेनाव मरणे स्वामिने ए मरणे निमा करमिने मरणे दतित तबमिन देविंदुनी ओब वहांसे स्वामी ओ येसुने ओब दसूति ओब वहांसे कुरुसगसे अपवेने जीविते पूज करला अपडदुन्ना प्रेमेने सबड स्तुति करडम स्वामिने ओब महिमा वेवा नमस्कार हालेलुया प्रशंसा वेवा
දෙවියන් වහන්සේට ස්තුති වේවා. හාලලූයා. සේනාවල දෙවියන් වහන්සේ අම්මා වගේ අපි සමග සිටිය දෙවිඳුන් තාත්තා වගේ අප සමග සිටිය සියල්ල අප සමග සිටියව දෙවියන් සෑම නිමේෂයකම ගුරුකම් දෙන දෙවිඳුනේ දෙවි පියාණනේ ජේසු රජාණනේ ශාදාත්ම දෙවිඳුනේ ඔබට ස්තුති වේවා. ඔබට මහිමය වේවා. ඔබට ගෞරවය වේවා. ඔබට නමස්කාර. හාලලූයා. හාලලූයා. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. අපි නමස්කාර කාලයක් ගත කර කුඩාවට දෙවියන් වහන්සේට නොමත් අපේ මුළු ජීවිත කාලෙම ස්වාමීන් වහන්සේට නමස්කාරයක් වෙන්නට ඕනේ. අපි ස්වාමීන් වහන්සේට නමස්කාර කළ යුතුයි. සැබවින්ම දෙවියන් වහන්සේට එදා ස්වර්ගයේ වැඩිමහල් ලෝටුණු ගලවල පස්සක තබමින් බිම දිගාල දෙවියන් වහන්සේට නමස්කාර කරා. ඊට වඩා අපි මහත් දෙවියන් වහන්සේට නමස්කාර කරන්නට ඕනේ. හාලලූයා. අපේ මේ කුඩා නමස්කාරය ස්වාමීන් වහන්සේට ප්‍රසන්න වේවා. දෙවියන් වහන්සේට ස්තුති. අපි ආශා කරමු දෙවියන් වහන්සේගේ වචනය උදෙසා උන්වහන්සේ අපේ ජීවත් වෙන්න උන්වහන්සේගේ වචනය දී තිබෙන නිසා ඒ ජීවමාන වූ වචනය බලවන්ත වූ වචනය හාලලූයා. ස්තුති වේවා. හසත් බලවත් ඒ සියල්ලම මම පාලනය කරන රජුන්ගේ රජු දෙවියන් වහන්සේ අපගේ පියාණනි අපි ඔබ වහන්සේට ආශා කරනවා. ඔබ වහන්සේගේ දකුණු පාර්ශවයේ වැඩ සිටිනා ඔබ වහන්සේගේ ජාතක පුත්‍රෝ අපගේ ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලවන්ත නාමයෙන් ශුද්ධාත්මයන් කන්න කොටගෙන ඔබ වහන්සේට ආශා කරනවා. පියාණනි මේ ඔබ වහන්සේගේ දිව්‍යමය වචනය අද දවසේ අපි ඉගෙන ගන්නට යනවා ස්වාමිනේ. ඔබ වහන්සේම අපට කුරුකම් දෙන්න දෙවිය ස්වාමීන් වහන්සේ දවසේ අපි ඉගෙන ගන්නට යනවා වහන්සේගේ ශරීරය වහන්සේගේ රුධිරය සම්බන්ධව ස්වාමීනි. දෙවිඳුනේ ගැඹුරු අන්තර්ගතය වහන්සේ අපට උගන්වනසේක්වා. පියාණනි ඒක ලෙහෙසියට කුඩාවට නොව ඔබ වහන්සේගේ ගැඹුරුම අර්ථය අපට උගන්වනසේක්වා. අපිට උගන්වමින් පියාණනි අපි දේශනා කරන්නා වූ කියවන්නා වූ අසන්නා වූ සෑම කෙනෙක් ඔබ වහන්සේ තුල ස්වාමිනේ බලවත් කළා. ඔබ වහන්සේගේ ස්වාමිනේ සදාකාලික ජීවිතවලම කරගන්නට අපේ කෙනෙකුට ගුරුකම් දෙන්නට කියලා අපි වහන්සේට ආශා කරනවා. යේසුස් වහන්සේගේ ප්‍රේමණීය බලවන්ත තුන් නාමයෙන්. ආමෙන්. හාලලූයා. ඉතින් අපි කියවන්නට යනවාද දවසේ අපි මාතෘකාව වෙන්නට යන්නේ යේසුස් වහන්සේගේ ශරීරයට රුධිරයට පංගුකාර වීම. හාලලූයා. ඉතින් අපි දේව වචනෙන් ඒ ගැන මෙනෙහි කරමින් අපි ගැඹුරු අර්ථයකට යමු සහ අපි පසුතැවිලි වීම සම්බන්ධවත් කතා කරමු. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඉතින් අපි 1 කොරින්ති පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ ඉඳන් පද කීපයක් අපි කියවන්නට යනවා. මාග්‍රසාද මම නුඹලාට බාර දුන්නේ ස්වාමින්ගෙන් ලැබීමි. එනම් ස්වාමී යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන ස්තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරය. මාසේ කිරීම පිණිස මේක කරපල්ලායි කිස්සේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානයක්දී මේ කුසලාන මාගේ ලෙන් පිහිටුවන අලුත් ගිවිසුමය. යම් පමණ වර නුඹලා මෙන් බොන්න උද එපමණ වර මාසේ කිරීම පිණිස මේක කරපල්ලායි කිස්සේක. මක්නිසාද නුඹලා යම් පමණ වරක් මේ රොටි කන්න උද නුඹ කුසලානෙන් බොන්න උද එපමණ වරක් ස්වාමින් වහන්සේනතුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහුය. ඒ නුසුදුසු ලෙස මේ රොටි කන්නවා. ඉතින් මේ වචන අපි හැමදාම අහලා තියෙනවා කටපාඩම් වගේ අපි හැම කෙනෙක්ම දන්නවා. ඉතින් ඔබ හොඳට අවධානය දෙන්න මෙන්න මෙතන ඉඳන් යන වචන ටිකට. එහෙන් 11 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදේ ඉඳන්. එහෙන් නුසුදුසු ලෙස මේ රොටි කන්නා නොත් ස්වාමීන් වහන්සේගේ කුසලානෙන් බොන්නා කවරෙකු නොමෝ ස්වාමීන් වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වරදකාරයෙක් වන්නේය. නොමුත් එක් එක්කෙනා තම තමාම සෝදිසි කොට ඒ රොටි කෑවාවේ. ඒ කුසලානෙන් බීවාවේ. මක්නිසාද කන්නා වූ බොන්නා වූ තැනැත්තේ ශරීරය නොවිමසනවා නම් ඔහු තමාටම දඬුවම් පැමිණෙන ලෙස කන්නේය බොන්නේය. ඉන්නෙසා නුඹලා අතරේ බොහෝ දෙනෙක් දුර්වලව ලෙඩව සිටිති. බොහෝ දෙනෙක් නින්දටපත් වෙති. අපි අපම විමසමු නම් අප විනිශ්චය කරනු ලබන්නේ නැත. නමුත් අප විනිශ්චය කරනු ලබන කල ලෝකයා සමග වරදටපත් නොවන පිණිස
ස්වාමින් වහන්සේගෙන් දඩුවම් ලැබමුව. එබැවින් මාගේ සහෝදරයනි කන්ට නුඹලා රැස් වෙන කල එකිනෙකා ගැන බලා සිටපල්ලා. යමෙකුට බඩගිනි ඇත්නම් නුඹලාගේ රැස්වීම දඬුවමට හේතු නොවන පිණිස ඔහු ගෙදරදී කෑවාවේ මා ආවිට අනිත් කාරණා හරි ගස්සන්නෙමි. ඉතින් මං ඔබට කියන්නට යන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හැම වෙලාවෙම උපමා මගින් තමයි කතා කළේ. යේසුස් වහන්සේ අවුරුදු 3මාරේදී වැඩි වශයෙන් යේසුස් වහන්සේ කතා කළා උපමා මගින් ඔබට මට උගන්වුවා. ඉතින් ඒක හරි වචිනවා. සමහර උපමාවල් ගෝලයන්ට තේරුන්නේ නැහැ. අදටත් අපිට නොතේරෙන උපමා මෙතන ඕනේ තරම් තිබෙනවා. ඉතින් අපි උත්සාහ දරනවා මේ උපමා තුල දෙවියන් වහන්සේ සන්තක වෙලා ගොඩනැගෙන්නට. ඉතින් විශේෂයෙන්ම මේ රොටි කැඩීම සම්බන්ධව විදුෂ පානය කිරීම සම්බන්ධව අපි කතා කරන්නට යන දෙවියන් වහන්සේගේ වචනේ දෙවියන් වහන්සේගේ ලෙඩරව කන්න කොටගෙන ඉතින් හරිම ලේසියෙන් ඇත්තටම අපි මේ දේ කරනවා. අපි හරි ලේසියෙන් කරනවා අපේ රොටියට මොනවා හෝ දෙයක් පාන් කෑල්ලක් වෙන්න පුළුවන් පූපයක් වෙන්න පුළුවන් පිටි වලින් හදාගත්ත බිස්කට් එකක් මොකක් හරි දෙයක් අපි අර ගන්නවා. දෙවියන් යේසුස් වහන්සේ උපමා වලින් කතා කරලා පෙන්වුවා රොටි අරගෙන. ඉතින් අපි ඒ කරන්න කියලා කිව්වා යේසුස් වහන්සේ. ඉතින් අපිත් ඒකට මොකක් හෝ දෙයක් ද්‍රව්‍යමය දෙයක් අරගන්නවා. ඉතින් මොන හරි ජූස් ටිකක් වතුර හරි මොන හරි දෙයක් අපි අඩයාලම් කරගන්න අපි අරගන්නවා මේක ජේසුගේ ශරීරය. මේක යේසුගේ රුධිරය කියලා අපි ඒකට ගෞරව කරලා අපි ඒක බය භක්තියෙන් ගන්නවා. ඒක යහපත් ඒක යේසුස් වහන්සේ කිව්ව කරන්න කියලා. නමුත් සෙනෙහවන්ත සහෝදර සහෝදරවරුනි මේකේ ගැඹුරු අර්ථය අපිට ඇත්තටම යේසුස් වහන්සේගේ රුධිරයට යේසුස් වහන්සේගේ ශරීරයට අපට පංගුකාර වෙන්නට ඇත්තටම අපිට පුළුවන්ද ලේසියෙන් අපිට ඒක කරන්නට පුළුවන්ද? හාලෙලූයා දෙවියන්ගේ ශාන්තාවයි. ඉතින් අපිට පුළුවන් සැබවින්ම යේසුස් වහන්සේගේ ශරීරයට එච්චර ලෙහෙසියෙන්ම පංගුකාර වෙන්න. යේසුස් වහන්සේ කියනවා මේ දේවල් පටන් ගැනීමේදී පෞල්තුම මේ කතා කරනවා පටන් ගැනීමේදී මේ විදිහට කියනවා මට දෙවියන් වහන්සේ බාර දුන්න දේ මම උඹලාට බාර දෙනවා. මම යේසුස් වහන්සේ යට කියපු දේ ඒ වගේ තමයි මේ ලියලා තියෙන්නේ. කෙසේ වෙතත් 27 වෙනි පදේ ඉඳන් එහෙ නුසුදුසු ලෙස මේ රොටි කන්නාව නොහොත් ස්වාමීන් වහන්සේ කුසලයන් වුණාව කවරෙකුනුමුත් ස්වාමීන්ගේ ශරීරය ගැනත් ලේ ගැනත් වර්ධකාරයෙක් වන්නේය. ඉතින් නුසුදුසු ලෙස මේ රොටි කන කුසලානෙන් බොන අය වර්ධකාරයෙක් වෙනවා කියලා කියනවා. මොකද මේ නුසුදුසුකම අපි හොයන්නා මේ නුසුදුසුකම. එතකොට ඒ සුදුසුකම වෙන්න ඕනේ කුමක්ද? එතකොට ඒ සුදුසුකම අපි දන්නවද? ඒ සුදුසුකම අපි කරනවද? මේක කන්න බොන්න කියලා ජේසුස් නම් ලේසියෙම කිව්වා. ඇත්තටම මේ රාත්‍රී භෝජනයේ දවසේ අන්තිම රාත්‍රී භෝජනෙද මම බ්‍රහස්පතින්දා ගෝලයන්ට ඒ රොටි අරගෙන මේක මගේ ශරීරය මේක මගේ රුධිරය කියලා ඒ ආකාරයට කරා. හාලෙලූයා. ඉතින් අපිත් ඒක කරනවා. දෙවියන් වහන්සේට ස්තුතියි. යේසුස් වහන්සේට ස්තුතියි. ඉතින් යේසුස් වහන්සේම කියනවා එහෙ නුසුදුසු ලෙස මේ රොටි කන්නාව. නෝ ස්වාමීන් වහන්සේගේ කුසලානේ බොන්නව කවරෙකු නොමුත් ස්වාමීන් වහන්සේගේ ශරීරයේ ගලේගෙනත් වර්ධකාරයෙක් වන්නේ කියලා. නුසුදුසු ලෙස මේක කරනවා නම් එයා නොකර ඉන්න කීට වටිනවා. ඒක කරන එක දෙවියන් වහන්සේට වර්ධකාරයෙක් වෙනවා කියන. ඒකට එයා නැති වරදකුත් එයා අරගන්න යනවා. එයා සුදුස්සෙක් නොවි මේ දේ කරනවා නම්. ලොකු තේරුමක්. හාලෙලූයා ලොකු තේරුමක්. අපි මේ තේරුම දැනගමු. හාලෙලූයා දෙවියන් වහන්සේ කියනවා නොසුදුසු ලෙස මේක රොටි කන අය දෙවියන් වහන්සේගේ ශරීරය ගැන යේසුස් වහන්සේගේ රුධිරය ගැන වර්ධකාරයෙක් වෙන්න කියනවා. ඉතින් නොසුදුසු කමින් මේකට අවතීර්ණ වෙලා මේ ක්‍රියාවලිය අපි කරන්න ගියොත් අපි නිකරුණේ අපි වර්ධකාරයෙක් වෙන්න කියනවා. හාලෙලූයා. ඉතින් මේ සුදුසුකම ගැන අපි සොයා බලමු. යේසුස් වහන්සේගේ ශරීරයෙන් කන්ටත් යේසුස් වහන්සේගේ රුධිරයෙන් බොන්නත් සැබවින්ම ලේසි නෑ. හාලෙලූයා. ඒක අපි ලේසියෙන් කරනවා නේ දේශුනේ. මගේ සියලු පාප වලට මට සමාව දෙන්න. මම පසුතැවිලා මම සිත හරවගෙන මම මේ දේ කරනවා. යේසුස් වහන්සේ කියන කාරණාවල් ටිකක් ඒක කරන්න. හාලෙලූයා. යේසුස් වහන්සේගේ ශරීරයෙන් කනවා නම් යේසුස් වහන්සේගේ රුධිරයෙන් බොනවා නම් අපි යේසුස් වහන්සේ කලාව දේ කරන්නට ඕනේ. යේසුස් වහන්සේ මේ පොළවේ අසරණ මිනිසයන්ට පිහිට වෙන්න ආව. යේසුස්
වහන්සේ. උන්වහන්සේ අප නිසා ලේ රුධිරය වගුරුවා. අපි ජේසුස් වහන්සේ කළා වූ දේවල් අපි කරනවා නම් අපිට ජේසුස් වහන්සේගේ ශරීරයට පමුකාරයක් වෙන්න හරිම ලේසියි. Hallelujah. දෙවියන්ගේ ප්‍රශංසාව වේවා. ඉතින් අපි මේ කාර්යය කරමින් මේකට හාල්කම් කිව්වොත් අපි දෙවියන් වහන්සේ ඉදිරියේ නිර්දෝෂයි. දෙවියන්ගේ ප්‍රශංසාව වේවා. Hallelujah. දෙවියන් යහපත්. අපි මේ කාර්යය වෙනකොට අපි හම්බ කරගන්නවා. අපි කනවා බොනවා. අපි අඳිනවා. අපේ වැඩ අපි කරගන්නවා. මෙහෙම වෙලා අපි කිසි කෙනෙකුට වැරදි කරන්න යන්නේ නැහැ. අපි මිනි මරන්නේ නැහැ. අපි වෛශ්‍යාකම් කරන්නේ නැහැ. අපි ඊර්ෂ්‍යාකම් කරන්නේ අපි නපුරුකම් කරන්නේ හාලලුයා. ඉතින් අපි එහෙම දේවල් නොකට අපි සුද්ධ ලෙස ජීවත් වෙනවා. හාලලුයා. අපි සුද්ධව ඉන්නවා. හොඳයි. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. අපි හම්බ කරගන්නවා. අපි ගාව සල්ලි තියෙනවා. අපි ගෙවල් හදා ගන්නවා. අපේ වාහන තියෙනවා. අපිට මිල මුදල් තියෙනවා. රන් ආභරණ තියෙනවා. අපිට ව්‍යාපාර තියෙනවා. වස්තු තියෙනවා. ඒ සියල්ලක් අපිට තියෙනවා. අපි කිසි කෙනෙකුට කිසි නපුරක් කරන්නේ නැහැ. කාටවත් හිංසාවක් ක්‍රීඩාවක් කරන්නේ නැහැ. අපි වැරදි කරන්නේත් නැහැ. අපි එහෙම වෙලා යේසුස් වහන්සේගේ ශරීරයට රුධිරයට පංගුකාර වෙන්න ඇත්තටම ලෝකාකාරයේ අපි බලනකොට ජීවිතේ අපි අනිමිනිසුන් සසඳල බලනකොට අපි සුද්ධයි. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. ඒ සුද්ධකම දෙවියන් වහන්සේ බලන් කියන්නේ. හාලෙලූයා. දෙවියන් වහන්සේට වැදගත් ජේසුස් වහන්සේගේ චරිත ගුණාංග, උන්වහන්සේගේ ක්‍රියාකලාප, උන්වහන්සේගේ චරිත ගුණාංග, උන්වහන්සේගේ ක්‍රියාකලාප එක්ක අපි යනවනම් අපි මේ ඇත්තටම කොටියට රොටි කඩලා රොටි කෑමත් මිදුෂ අරගෙන මිදුෂ බීමත් අපි ඒක කරනවා ද්‍රව්‍යමයන්ගෙන් රූපාකාරයක් හැටියට. අපි රූපාකාරයක් හැටියට අපි ඒක කරනවා. යේසුස් වහන්සේ කළේ උපමාවෙන් කරලා පෙන්නනවා. මම එනකම් මේක සිහි කරන්න කියලා කිව්වා. ඉතින් අපි රූපාකාරයක් හැටියට අපි ද්‍රව්‍යමය දේවල් වලට ඉතා පහසුවෙන් ලේසියෙන් කරන්නට පුළුවන්කම තිබෙනවා. නමුත් දේව වචනේ කියනවා නුසුදුසු ලෙස මේක කරනවා නම් දෙවියන් වහන්සේටත් වැරදිකාරයෙක් වෙන්නට යනවා. නුසුදුසු ලෙස මේ පංගු කර්මයේ රූපාකාර කර්තව්‍යයට මේ ක්‍රියාවලියට අපි සහභාගී වෙන්න අපි සුදුස්සම් කරගන්නට ඕනේ. කොහොමද අපි සුදුස්සම් කරගන්නට යන්නේ? කුසගින්නක් නැති කෙනාට අපි සන්තක දෙන්නේ කුස පුරවනවා නම් ඉන්නට සිටින්නට තැනක් නැහැ. ඒ මනුෂ්‍යයාට යම් ස්ථානයක් අපි සිටින්නට සකසනවා නම් ඒ පැහැදිලිවම යේසුස් වහන්සේ කියනවා මම බඩගිනි වෙලා උඹ ගාවට ආව ඔබ මට කන්න දුන්නේ නැහැ. මම රෝගී වෙච්ච මම බලන්න ආවේ නැහැ. මගේ තුවාල තිබුණා මගේ තුවාල උඹ බැන්දේ නැහැ. මම සිරගෙහිච්ච මම බලන්න මේ ආකාරයට යේසුස් වහන්සේ උපමා ගොඩාකින් කතා කරනවා. ඉතින් මෙන්න මේ යේසුස් වහන්සේගේ ශරීරයට රුධිරයට පංගුකාර වෙන්න අපි මේ කාර්යය අපේ ජීවිතේ පුරාවටම කරන්නට ඕනේ. එදිනෙදා දවසේ අපි ආක්ෂාවෙන් මනුෂ්‍යයන් දරා ගන්නට ඕනේ. අපි මනුෂ්‍යන්ගේ ගැලවීම උදෙසා කැපකිරීමක් කරන්නට ඕනේ. අපි උපයන දේ මොනවාරි දෙයකින් අපි මනුෂ්‍යයෙකුට උපකාරයක් වෙන්නට ඕනේ. මේ දේවල් අපි කරනවා නම් යේසුස් වහන්සේගේ ක්‍රියාවලිය අපි කරමින් මේ පොළවේ ඉන්නවා නම් අපිට යේසුස් වහන්සේගේ ශරීරයට රුධිරයට පංගුකාර වීම අපි දන්නේම නැතුව සිද්ධ වෙලා. හාලෙලූයා. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. ඉතින් ලෙහෙසියෙන් මේ කාර්යය කරලා අපි දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ චරිතයට යේසුස් වහන්සේගේ ශරීරයට පංගුකාරයෙක් වුණා කියලා ලෙහෙසියෙන් අපිට ඒක කියලා නිදහස් වෙන්න කරලා නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් එතනදී ඔබ දන්නේ නැතුණාට මම දන්නේ නැතුණාට අපි නොදැනීම අපි දෙවියන් වහන්සේට විරුද්ධකාරව වෙලා දෙවියන් වහන්සේට විරුද්ධව අපි වැඩ කරලා දෙවියන් වහන්සේට විරුද්ධව අපි පව් කරලා අපි නැති පවකුත් එකතු කරගෙන හාලෙලූයා. ඉතින් එතනදී අපි දැනගෙන හිටියා එදා කාලේදී ඔබ ගැලවි මුරුම කරගෙන නම් බෞද්ධිස්මය ලැබලා නම් ඔබේ අතින් වැරදි සිදු වුණා නම් ඒ දේවල් වලට කමාව ඉල්ලලා මේකට පංගුකාර වෙන්න ඔබ සුදුසුයි කියලා. එක එක අංගයක් පමණයි. නමුත් ඒට හතවත් දේවල් තියෙනවා. හරි දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. ඉතින් මම ඒ දේ නැවත ඔබට කියන්නට යනවා. එහෙන් නුසුදුසු ලෙස මේ රොටි කන්නාව නෝ ස්වාමීන් වහන්සේගේ කුසලාණෙන් බොන්නාව කවරෙක් නමුත් ස්වාමීන් වහන්සේගේ ශරීරය ගැන ලේ ගැන වරදකාරයෙක් වන්නේය. නමුත් එක්කෙනා තම තමා සෝදිසි කොට ඒ රොටි කෑවාවේ කුසලාණෙන් බීවාවේ.
මාක්නිසාද කන්නාව බොන්නාව තැනැත්තේ ශරීරයේ නොවිමසනවා නම් ඔහු තමාටම දඬුවම් පැමිණෙන ලෙස කන්නේය බොන්නේය. එතකොට මම දැන් ඔබට සිහි කරන්නට යනවා ඔබ මතක් කරන්නට යනවා ශරීරය ගැන කතා කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශරීරය ගැන කතා කරනවා ස්වාමීන් වහන්සේගේ ශරීරය ගැනත් ලේ ගැනත් වර්ධකාරයෙක් වන්නේ. හාලෙලූයා. දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. යේසුස් වහන්සේගේ ශරීරය ස්වාමීන් වහන්සේගේ ශරීරය කවුද මේ ස්වාමීන් වහන්සේගේ ශරීරය? ස්වාමීන් වහන්සේගේ ශරීරය කියලා පැහැදිලිවම මම හොඳින්ම දන්නවා මේ පොළවේ කොයිම හෝ ස්ථානයක පොළවේ කොතනක හෝ ස්ථානයක ජේසුස් වහන්සේ සන්තක සෙනගක් ඉන්නව නම් කිතුනෝ බවට පත් වෙලා ඉන්නව නම් ජේසුස් වහන්සේ පමණයි මගේ දෙවියන් වහන්සේ මගේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ හැරෙනකොට වෙන දෙයක් නැහැ කියලා ඉන්නව නම් ඒ හැම කෙනෙක්ම යේසුස් වහන්සේගේ ශරීරය කොටස්. ඉතින් ඔබම අපි මේ හස්සන හැම කෙනෙක්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය කොටස්. අපි ඕන් ගැන විමසිය යුතුමයි, සොයා බැලිය යුතුමයි, ඕන් වෙනුවෙන් මැදිහත්කාරකම් කළ යුතුමයි. ඕන්ගේ අවශ්‍යතාවයන් යහපත් අවශ්‍යතාවයන් කිව්වම ඔබ වරදව වටහා ගන්නට අවශ්‍යතාවයන් කියන ඒවා මොනවද කියලා ඉතින් ඒ අවශ්‍යතාවයන් මොනවද කියලා හඳුනාගෙන ඒක අපිට කරන්නට පුළුවන් දෙයක් නම් ඔබේ මුල් ඔබට පාඩු වෙලා ඒක සිද්ධ වෙන්නට ඕනේ. ඇත්තටම වේදනාවෙන් ඒක වෙන්නට ඕනේ. මට තියෙන දේ මම මේක දුන්නම් මොකද වෙන්නේ? එන්නේම ගොඩක් ඒක එහෙම ඒක ගොඩක් වටිනවා. හාලෙලූයා. වේදනාව විඳලා දෙන එක වේදනාව කියන්නේ අපහසුතාවයේ විඳගෙන දෙන එක දෙවියන් වහන්සේට ගොඩක් ප්‍රසන්නයි බොහෝ ප්‍රසන්නයි. මොකද ජේසුස් වහන්සේ තමාව වේදනාවට පත් කරගෙන තමයි උන්වහන්සේ අපට දුන්නේ. උන්වහන්සේගේ ශරීරය අප වෙනුවෙන් වේදනාවෙන් අප උන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කළා. ඒ උන්වහන්සේගේ ප්‍රේමය ප්‍රකාශ කළේ උන්වහන්සේ වේදනාව. ඉතින් සමහරක් අය ප්‍රශ්නයක් තිබෙන්නට පුළුවන්. යේසුස් වහන්සේම අප නිසා වේදනාව විඳලා ඉවරයි. උන්වහන්සේ කුරුසගස්සේ ඉවිලා ඉවරයි. උන්වහන්සේ ලේ වගුරලා ඉවරයි. උන්වහන්සේ දුක් වෙලා ඉවරයි. ඇයි දැන් අපි රජවරු බවට පත් කරලා තියන්නේ? හාලෙලූයා. දෙවියන් වහන්සේ ප්‍රශංසාව. ඉතින් ගොඩ එහෙම ඉගැන්වීම් තියෙනවා. එහෙම ඉගැන්වීම් තියෙනවා. ජේසුස් වහන්සේ ඇත්තටම දේව වචනේ කියනවා නුඹලා රාජකීය පූජකයන්ට සුද්ධ ජාතකයට වෙන් කරගත්තා කියලා. ඉතින් අපි එක බයිබල් පදයක් අරගෙන එක බයිබලයක පද කීපයක් අරගෙන අපි ගොනු කරලා අපිට වාසියට හදාගෙන අපි නිකන් එහෙම ජීවත් වෙන්නට අපිට අවශ්‍යතාවය නැහැ. මොකද අපි මේ පොළවෙන් යන්නේ නැස් දෙනකම්. අපිට සදාකාලික ජීවිතයක් තියෙනවා. අපිට දෙවියන් වහන්සේගේ ඔටුනු තියෙනවා. අපි වෙන් කරගන්න ඕනේ දෙවියන් වහන්සේ තුල අපිට හොඳ ස්ථානයක්. අපිට දෙවියන් වහන්සේ තුල ඒ ප්‍රේමය අපි වැඩි කරගන්නට ඕනේ. ඉතින් යේසුස් වහන්සේ ඒක කරලා අපිට පෙන්වලා දුන්නා. කිතුණු සෙනග ඔබ මට අපි කරන්නට අවශ්‍ය මේ පොළවේ දෙවියන් වහන්සේ සන්තක සෙනග අපි සොයා බලලා ඕන අපි හැම කෙනෙක්ම එදා ක්‍රියාපොතේ ඒ මුල් සභාවල ඕන් සන්තක සියලු දේ විකුණගෙන ඕන් ඒකත්වයකට පැමුණා. හැමෝටම සමානව තිබුණා. අද කොහෙද හැමෝටම සමානව තියෙන සභාවල් වල? කෝ සමානව? ඒ සමාන ප්‍රේමයක් තියෙනවද? ඒගොල්ලන් ප්‍රේමෙන් සමාන්තර වුණා. ඒගොල්ලන්ගේ දැනුමෙන් ඒගොල්ලන් සමාන්තර වුණා. ඒගොල්ලන්ට තියෙන වස්තු වලින් ඒගොල්ලෝ සමාන්තර වුණා. ඒතින් ලේසි එතන දෙවියන් වහන්සේගේ අභිමුඛය හදාගෙන දෙවිඳුන්ගේ බලයෙන් පිරෙන්නට. හාලෙලූයා. අපි ආස වෙනවා දෙවියන් වහන්සේ සන්තකේ වෙනසෙනකක් ඉදිරි කාලයේ ස්වාමීන් වහන්සේ මහත්ෙක් වැඩ කරાવી අපි ආශාවෙන් බලාගෙන සිටිනවා. හාලෙලූයා. ඉතින් ඔබම මේ වචනේ අන්තර්ගතයට යමු. මේ වචනේ දවස ගානේ අපි මෙනෙහි කරමින් අපි මේව හොයලා බලමින් අපි පූර්ණත්වයට යමු. යේසුස් වහන්සේගේ ශරීරයට රුධිරයට පංගුකාරයෝ අපි ගෙදරදී මේ දේවල් කරනවා. අපි කරන්නන් වාලේ නෙමෙයි මේක කරන්නට ඕනේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ හැමදාකම රූපාකාර දේවල් වලින් ඉගැන්වුවා. උපමා වලින් ඉගැන්වුවා. අපි ඉගැන්වීම් එක තැනක් විතරක් අරගෙන යේසුස් වහන්සේ මං එනතුරු මේක කරන්න කිව්වනේ. එහෙනම් ඒක අපි කරමු. අපි ඒක කරමු. ඒක කරනකොට කරන ක්‍රමයක් තියෙනවා. ඒ කරන ක්‍රමයට නොකරොත් තියෙන දඬුවම් ගැන කතා කරනවා. ඉතින් ඇයි අපි මේ දුක් වෙන්න යන්නේ? ඇයි අපි වද වේදනාවෙන් මේ සෙනෙහවන්ත සහෝදරවනේ අපි කොයි විදියට අපි ලොකු කතා කරත් අපිට ප්‍රශ්න එන්නේ නැද්ද? අපිට ලෙඩ වෙන්නේ නැද්ද? එක එක්කෙනාට දෙවියන් වහන්සේ ප්‍රශංසා වෙලා අපි නිරෝගීකමෙන් ඉන්න දෙවියන් වහන්සේට ස්තුති. ඒක වෙනම කතාවක්. මම දේශනාවෙන් අරගත්තොත් දෙවියන් වහන්සේගේ සන්තක සෙනෙහවන්ත සහෝදරවරුනේ කිතුණු ඔබ ඇත්තටම ජේසුස් වහන්සේගේ ශරීරයට රුධිරයට පංගුකාර වෙන ඔබ දිනපතාම වෙන්නට පුළුවන්.
දවසට එකපාරක් වෙන්නට පුළුවන් දෙපාරක් වෙන්නට පුළුවන් මේ ආකාරයට අපි මේ කාර්යය කරනවා. නමුත් ඇත්තටම ප්‍රශ්න එන්නේ නැද්ද ඔබට? වේදනාවල් එන්නේ නැද්ද? රෝග එන්නේ නැද්ද? සැබවින්ම අපට එහෙම එන්න බෑ. ඇත්තම නම් එන්න බෑ. දේව වචනයට එකඟව අපි හරියට ඉන්නව නම් එන්න බෑ. නමුත් ඔබ මා හැම කෙනෙක්ම අපි හරියට හැදෙන අය හැටියට විදිහට එන්නට පුළුවන්. නමුත් අපිට ඒව වෙනස් කර ගන්නට දෙවියන් වහන්සේ බලය දීලා තියෙනවා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි දවස් ගානේ මෙතනින් හැදිලා ඉදිරියට යන්. ඉතින් මේ දේවල් කර ගන්නට සැබවින්ම මේ දේවල් අපිට දැනගන්නට ඉගෙන ගන්නට ලෙහෙසිම ක්‍රමය තමයි අපි දෙවියන් වහන්සේ අභිමුඛයේ පසුතැවිලි වීම. අපි දැනගෙන නොදැන උපන් දාපටන් මේ වෙන තුරාවට කළා වූ සෑම සියලු දෙයට කමා වෙලා අපි උන්වහන්සේගේ අභිමුඛයේ පසුතැවිලා ආක්ෂා කරමින් පියාණනි ඔබ වහන්සේව ගොඩ නගන්නට අපව හදන්නට කියලා අපි ආක්ෂා කරනකොට දෙවියන් වහන්සේ මේ එලිදරව් මේ පොතේ තිබෙනා එලිදරව් සැබවින්ම මේකේ එලිදරව් තිබෙනවා. මේවා ගොඩාක් දෙනෙක් හැම කෙනෙක්ම කියනවා මේවා රහස්‍යගත දේවල් තියෙනවා. සැඟවිච්ච දේවල් තිබෙනවා. ඕ මේකේ රහස්‍යගත දේවල් තියෙනවා, සැඟවිච්ච දේවල් තිබෙනවා. ඒක ඇත්ත. සැඟවිච්ච දේවල් සැඟවිලා තිබෙන්නේ ඔබ මා සොයන්නේ නැති තාක්කල් ඒක සැඟවිලා. අපි සොයන්නේ නැති තාක්කල් අපිට ඒක ලැබෙන්නේ නැහැ. ඉතින් අපි ඒක ලබා ගන්නමින් පවතිනවා. ඉදිරි කාලේ අපි තව ලබා ගන්නවා. දෙවියන් වහන්සේ ප්‍රශංසාවෙන් ලබා ගන්න හැමදේම සෙනෙවන්ත සහෝදර සහෝදරයන් ඔබට ගෙනෙනවා. ඔබ ඊට වඩා ඉහළට යන්නට අවශ්‍යයි. ඔබ ඊට වඩා ඉහළට යන්නට අවශ්‍යයි. අපිට තර්කයක් නැහැ මනුෂ්‍යයන් එක්ක. දේව සේවය කරන දේශනා කරන කිසිම දේව සේවකයෙක් සමග දේව සේවිකාවක් සමග අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි ඒගොල්ලන් වෙලාතලා කතා කරන්න යන්නේ නැහැ. අපි ඒගොල්ලන්ට ප්‍රශ්නයක් නෙවෙයි අපි ගෙනෙන්න යන්නේ දෙවියන් වහන්සේ සාන්තක හරියදී හදවතට අවබෝධ වෙනකොට ඒක තබාගෙන ඉන්න බැරි නිසා දෙවියන් වහන්සේ තුල තව කෙනෙක් ඒකට හවුල්කම් කියන්නට ඕනේ. ඒකේ ආශිර්වාදය ලබන්නට ඕනේ කියලා. මේ සේවය එකම අරමුණ දෙවියන් වහන්සේ සාන්තක සෙනගක් බිහි කරාන්ට පසු තැවිලි වෙලා දෙවියන් වහන්සේ සමග ශුද්ධ සෙනගක් එකතු කරාන්ට සදාකාලික ජීවිත එකතු කරගන්න පිණිස ක්‍රියාවලියක් කරන්නට ස්වාමීන් වහන්සේ තුල අපි එසේ යටත් කමින් ක්‍රියාවලියෙන් සිතනවද වැඩ කරනවද දෙවියන් වහන්සේ බවව පාවිච්චි කරන්නට යනවා. අපි ඇත්තටම මරියතුමිය මම හැම දේශනාවකදීම මරියතුමිය කතා කරන්නේ නැති දේශනාවක් නැති තරම් මාන්ද ඇයගේ ජීවිතය ඇයගේ ශරීරය පියාණන් වහන්සේට භාජනයක් කොට බාර දුන්නා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට ස්තුති. ඉතින් අපි අපේ ශරීරය හැම නිමේෂයකම හිස්සු භාජනයක් කරගන්නට ඕනේ. හිස්සු භාජනයක් කරගෙන පියාණනි මෙන්න ඔබ වහන්සේට මේ භාජනය ඔබ වහන්සේම බලයෙන් පුරවන්ට ආලේපෙන් පුරවන්ට වහන්සේ සන්තක කරගන්නට මාව සකසමින් තව කෙනෙක් ඔබ වහන්සේ තුල ගොඩනගන්නට වහන්සේ මට උපකාර කරන්නට කියලා ආශා කරන කල උන්වහන්සේ ඔබ පාවිච්චි කරන්නට බලවන්තයි. හාලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අද දවසට සෙනෙහවන්ත සහෝදර සහෝදරවරුනි මේ ඇතකේ සිටමින් ලබන දවස් ඉරිදා අපි ආපහු සබත් දවසේ මුණ ගැසෙමින් අපි කතා කරන්නට යනවා. අනිත් පසුතැවීම සම්බන්ධව අපි කතා කරන්නට යනවා. අද දවසේ අපි කතා කරා යේසුස් වහන්සේගේ ශරීරයේ රුධිරයට සහභාගී වීම. ඒක කොයි තරම්නම් ගැඹුරුතර අර්ථයක් තිබෙනවද? යේසුස් වහන්සේ එහෙම කිව්වේ මොන වගේ තේරුමක් ඇතුවද? මොන වගේ දෙයක් ඔබෙන් මගින් බලාපොරොත්තු වෙලාද? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවිතේම පූජා කරා ඔබ මා වෙනුවෙන්. ඉතින් අපි යේසුස් වහන්සේ වෙනුවෙන් ඒ ආකාරයට අපේ ජීවිතය කැප කරන්න මේ පොළවේ සෙනග දෙවිඳුන් රාජ්‍යයට එකතු කරන්න අපි පුරුදු පුහුණු වෙන්නට ඕනේ. අපි අනිචන් කරගන්නට ඕනේ. සමහර අය ගොඩක් කියනවා මේ පොළවේ දෙවියන් වහන්සේට පොඩි සෙනගක් නේ එකතු වෙන්නේ. ඉතින් කොච්චර කිව්වත් ඒගොල්ලෝ ගැලවීම ගැන අහන්නේ නැහැ, ජේසුස් ගැන අහන්නේ නැහැ. ඉතින් මොනවද කරන්නද දැන් කියලා ඇති වෙලා. එහෙම අපි හිතලා අයින් වුණා නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ එහෙම හිතලා අයින් වුණා නම් මොකද සෙනෙහවන්ත සහෝදර සහෝදරවරුනි වෙන්නේ? උන්වහන්සේ අන්තිමට කුරුස ගසේදී උන්වහන්සේ කියනවා පියාණනි මොන් නොදැන කරන වැරදට කමා වෙන්න. එච්චර දේවල් කරලා යේසුස් වහන්සේ සමාව දෙන්න කියනකොට ඔබ කියපු සුභාරංචිය පිළිගත්තේ නැත්නම් ඔබ කියපු යේසුස් වහන්සේට ඒගොල්ලෝ අකමැති වුණා නම් අපිට පුළුවන් ද හිත හදාගෙන අයින් වෙන්න කිව්වා කරේ නැහැ. ගොඩක්
බයිබල් පද සමහර ඒගොල්ලන්ගේ වාසියට හරවගෙන ඉන්නවා. ඔය සුභාරංචි කිව්වනම් කටු ගහලා දාලා දූවිලි පිස්සෝ දාලා සරප්පු දෙකක් ගස්සලා දාලා ඉන්න කියලා කියලා තියෙනවා යේසුස් වහන්සේ. ඉතින් ඒ තැන්වල ඉතින් ඒක හැම තැනකටම අපි ඒක අයිති කරගන්නට ඕනේ නෑ. හාලෙලුයා දෙවියන් වහන්සේ ප්‍රශංසා වේවා. දෙවියන් වහන්සේට ස්තුතියි. අද දවසේ උන්වහන්සේගේ අධික කරුණාව තිබුණ අපිට උන්වහන්සේගේ ශරීරයට රුධිරයට පංගුකාර වීම සම්බන්ධව තමයි ඊට වඩා ගැඹුරුතර අර්ථ ගොඩාක් තිබෙනවා. අපි තව ඉදිරියට ඒ ගැන කතා කරමු. දැනට අපි මේ ගැන ඔබ මේක විමසන්නට යනකොට අද දැනගත්තා වූ දේ ඔබ මේක විමසනකොට ඔබ මේ දේ වචනය කියවනකොට ඔබට සුදාත්ම වහන්සේ කතා කරાવી. හාලෙලූයා. දෙවි පියාණන් වහන්සේට ස්තුතියි. ඔබ බලවන්ත වූ යහපත් වූ උතුම් වූ උසස් වූ තැනන් වහන්සේ. ඔබ මෙන් දෙවි කෙනෙක් නෑ. ඔබ හැරුණකොට වෙන දෙවි කෙනෙක් නෑ. සේනාවල දෙවි ස්වාමිනේ අපි ඔබ වහන්සේගේ වචනය මෙනෙහි කරා. පියාණනි ඔබ වහන්සේ අපටම ගුරුකම් දීලා ඔබ වහන්සේ තුලම අපව ගොඩනගන්නට කියලා අපි ඔබ වහන්සේට යාඥා කරනවා. ඔබ වහන්සේගේ පුත්‍රව අපගේ ස්වාමියෝ යේසුස් වහන්සේගේ නාමයෙන් සුදාත්ම බාලයන් පියාණනි. හාලෙලූයා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරනසේක්වා. මේ මුළු සතිය පුරාවට දෙවියන් වහන්සේගේ අනුග්‍රහයට බහුල වෙනසේක්වා.